නම් තියෙනවා. පැහැදිලිද? තුඩ වෘත්තාකාර ගමන් මාර්ගයක් ඒ නිසා අරගෙන තියෙනවා. හරිද? ඒ නිසා අපි වෘත්තයක් කියන එක අර්ථ දක්වන මෙන්නේම අචල ලක්ෂයක නියතුරින් ගමන් කරන ලක්ෂයක ගමන් මාර්ගය කියලා. අචල ලක්ෂයකට නියතුරින් ගමන් කරන ලක්ෂයක ගමන් මාර්ගයට අපි නම් මොකද කියන්නේ? වෘත්තයක් කියලා. right. අපි මුලින් මේක ලියාගමු පුතේ. වෘත්තය කියලා ලියලා ලියන්න පුතේ වෙන මේව. වෘත්තය කියලා ලියලා ඊට පස්සේ ලියන්න අචල ලක්ෂයකට නියත දුරකින් අචල ලක්ෂ නියත දුරකින් ගමන් කරන අචල ලක්ෂ නියත දුරකින් ගමන් කරන ලක්ෂයක ගමන් මග වෘත්තයක් ලෙස හැඳින්වේ. අචල ලක්ෂ නියත දුරකින් ගමන් කරන ලක්ෂයක ගමන් මග වෘත්තයක් ලෙස හැඳින්වේ. මේ අචල ලක්ෂය මේක නියත දුර. අපි අචල ලක්ෂයට කියන පුතේ නමක් කේන්ද්‍රය. නියත දුරට අපි නමක් කියන මොකද්ද? අරය. හරි. දැන් ලියන පුතේ එතනින් එහෙම මේ අතින් යන තරුවක් දාලා අචල ලක්ෂයේ කේන්ද්‍රය ලෙසත් නියත දුර අරය ලෙසත් හැඳින්වේ. අචල ලක්ෂයේ කේන්ද්‍රය ලෙසත් නියත දුර අරය ලෙසත් හැඳින්වේ. නියත දුර අරය ලෙසත් හැඳින්වේ. හරි. දැන් පුතේ මේක ලස්සනට අරගන්න ඕගොල්ලෝ. තව එකක් ඔයගොල්ලෝ මේකේ තහනම් කරගන්න මෙන්න මේ වගේ දිගුණයක් වූ ලක්ෂණ අපි කියන මොකද්ද උදේ? විස්කම්බයනේ. විස්කම්බේ දිගුව 2r කියලා කියනවා. අර වගේ දිගුණයක්. මේක අඳගන්න. අපන්න විස්කම්බ ගැන වෙනම ඉගෙන ගමුකෝ. විස්කම්බ ඕනේ. විස්කම්බ ගැන වෙනම ඉගෙන ගමු. ඔය ගැන ගන්න කොටක් දාලා. හරි. එතන අපිට ඉවරයි කියලා. හරි. පුතේ දැන් ඔය කියපු කතාවට අමතරව තව උත්තර ගැන දැනගන්න දේවල් ටිකක් තියෙනවා. අර උත්තර ගැන තමයි ඉගෙන ගන්න නේද? ඉතින් මේ කේන්ද්‍ර මේ කේන්ද්‍රයේ උත්තේ අර ඉතින් මෙන්න මෙහෙම උත්තේ මත පිළි ලක්ෂ දෙකක් මෙන්න මේ යාගෙන රේඛා මේ AB කියන ලක්ෂ දෙකක් යාගෙන රේඛාවට උත්තේ මත පිළි ඕනෑම ලක්ෂ දෙකක් යාගෙන රේඛාවට අපි කියනවා විශේෂ නමක් මොකද උත්තේ ජාය කියලා. මොකද ජාය උත්තේ මත පිළි ඕනෑම ලක්ෂ දෙකක් යාගෙන රේඛාවට අපි කියනවා කියලාද ජාය කියන්නේ. තේරුණා නේද? හරි. ඊට පස්සේ මේ වෘත්තයක අඳින්න පුළුවන් විශාලම ජාය තමයි මේ කේන්ද්‍රය හරහා යන්නේ. අන්‍යයට අපි විශේෂණයක් කියනවාද විස්කම්බය කියලා. විස්කම්බය. එනද විස්කම්බය. හරි.
එහෙනම් කේන්ද්‍රය හරහා යන ජායට අපි කියන විස්කම්භය කියලා. විස්කම්භය අරේ වගේ දෙගුණයක්. පැහැදිලිද? right. අපි තරුවක් දාලා එකක් ලියමු පුතේ. කේන්ද්‍රයට එහෙම අනුවාදිකාව යන ජාය කියලා. අනුවාදිකාව ලියන්න ජාය කියලා. හරි. ලියන්න. වෘත්තයේ මත පිහිටි ලක්ෂ දෙකක් යා කරන රේඛාව වෘත්තයේ මත පිහිටි ලක්ෂ දෙකක් යා කරන රේඛාව වෘත්තයේ මත පිහිටි ලක්ෂ දෙකක් යා කරන රේඛාව ජාය ලෙස හැඳින්වේ. ජායක් ලෙස හැඳින්වේ. වෘත්තයේ මත පිහිටි ලක්ෂ දෙකක් යා කරන රේඛාව ජායක් ලෙස හැඳින්වේ. හරි. ඊළඟට ලියන්න. කේන්ද්‍රය හරහා යන ජායයි තරුවතර අර්ථ කියන්නේ. කේන්ද්‍රය හරහා යන ජාය විස්කම්භයයි. විස්කම්භයයි. හරි. ඊට පස්සේ ලියන්න. අයිතරුවක් දාලා ලියන්න පිටින්. විස්කම්භය අරයමෙන් දෙගුණයකි. විස්කම්භය අරයමෙන් දෙගුණයකි. විස්කම්භය අරයමෙන් දෙගුණයකි. විස්කම්භය අරයමෙන් දෙගුණයකි. දැන් මේ රූප සටහන පුතේ ටක් ගාලා දාගන්න. ඒ ඕන තරම් ජායන් අදින්න පුළුවන් මේකනේ. එහෙම අදින්න පුළුවන්, මේව අදින්න පුළුවන් නේද? ඕනම ලක්ෂ දෙකක් යාගෙන රේඛාව ඒවට අපි කියන මොකද්ද? ජාය කියලා. AB CD ජායන් කියලා කියනවා. හොඳයි. ආයෙත් අපි ජායන් ටික දාන්නවා දැන් නේද?
right. දැන් ජාය අකුර අඳුරන නේද? වෘත්තයේ මැද පිට ඕන ලක්ෂණ ලියාගෙන රේඛාවක් තමයි ජායක් කියන්නේ. ජායවල ඕන තරම් අඳින්න පුළුවන් වෘත්තය නේද? හරි. ඊට පස්සේ අපි වෘත්ත ඡාපය ගැන කතා කරන්නේ. හරි? මාතෘකාව ලියන්න වෘත්ත ඡාප. ඉතින් මේ වෘත්තයක් පුතේ. එතකොට මේක වෘත්තේ අපි ගත්තොත් මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතනට වෙනකම්. මෙන්න මේ සම්පූර්ණ මේ වටේම තියෙන ඔයගොල්ලෝ දන්නවනේ ඒකට කියන්නේ පරිධිය කියලා. මේ පරිධිය කියලා. පරිධිය. අපි 100 අකුරේ සාමාන්‍ය හඳුනන්නේ පරිධිය කියන කරුදේ. ගමන් මාර්ගයේ දිග. ගමන් මාර්ගයේ දිගනේ. හරිද? right. එතකොට මේ ගමන් මාර්ගයේ දිගින් කොටසක් අපි ගත්තොත් මෙන්න මේ ගමන් මාර්ගයේ දිගින් කොටසක් ගත්තා මෙන්න මේ. මෙන්න මේ වගේ මෙතන A මෙතන B කියන මේ කොටසක් ගත්තොත් ඉතින් අන්න ඒ වගේ ඔත්තේ පරිධියෙන් කොටසක් අපි කියන මොකද්ද? ඡාපයක් කියලා. ඡාප කොටසක් කියලා. දැන් මේ කියන්නේ AB කියන්නේ ඡාප දිග. එහෙනම් හරි. එහෙනම් ඡාප දිග කියන්නේ මොකද්ද පුතේ? පරිධියෙන් කොටසක්. තේරෙනවද? පරිධියේ සම්පූර්ණ මේ වටේ දිගේ කොටසකට අපි කියන මොකද? වෘත්ත ඡාපයක් කියලා. තේරෙනවද? හරි ලියන්න. වෘත්තයක පරිධියෙන් කොටසක් ඡාපයක් ලෙස හැඳින්වේ. වෘත්ත ඡාපයක් ලෙස හැඳින්වේ. වෘත්තයක පරිධියෙන් කොටසක් වෘත්ත ඡාපයක් ලෙස හැඳින්වේ. එතකොට පුතේ දැන් මේක බලන්න මේ කෑල්ල. දැන් මේ පරිධියන්නේ මේ අන්න අපි මෙහෙම කියමුකෝ. හරිද? එතකොට මේ පරිධියෙන් මේ කෑල්ල සම්පූර්ණ පරිධියෙන් පොඩි කෑල්ලක් තියෙනවා. අපි ගොන්න මෙතන ඉන්න ජායක් ඇන්දොත්. හරි මේ ජායක් ඇන්දොත් මේ ජායකේ මේ කෑල්ල මෙතන පොඩි කෑල්ලට අපි කියනවා සුළු වෘත්ත ඡාපය කියලා. මේ ලොකු කෑල්ලට අපි කියන මොකද්ද? මහා වෘත්ත ඡාපය කියලා. ඒ කියන්නේ මේ කොටස නැතුව ඊතුරු කොටස. අන්න ඒක මහා වෘත්ත ඡාපය කියලා කියනවා. පැහැදිලි නේද? right. දැන් ඔන්න ඔය ටික ටක් ගාලා මේ සුළු වෘත්ත ඡාපය මේ මහා වෘත්ත ඡාපය. ඉතින් ටක් ගාලා යන්න පුතේ. හරි එහෙනම් මේක සුළු වෘත්ත ඡාපය මේක මහා වෘත්ත ඡාපය පරිධියෙන් කොටසක්. හරි. දැන් පුතේ මේ කතාව හරිනේ.
මම හිතන්නේ ඒ කාතාව හරි කියලා. ඔන්න අපි අතින් මෙන්න මෙහෙම ලියමු. පරිධියෙන් කොටසක් සැලකුව විට කුඩා ඡාප කොටස සුළු වෘත්ත ඡාපය ලෙසත් විශාල කොටස මහා වෘත්ත ඡාපය ලෙසත් හැඳින්වේ. හරි. right. ඊට පස්සේ මාතෘකාව ලියන්න පුතේ. ඊළඟ මාතෘකාව ලියන්න වෘත්ත ඛණ්ඩ. පුතේ දැන් ඔයාලට පේනවා මෙන්න මේ ඡාප කොටසයි මෙන්න මේ ජායයි අතර කොටසක් තියෙනවා. ඡාප කොටසනේ මේ ජායනේ වටවිශ්ව ප්‍රදේශයක් තියෙනවා. අන්නේ ප්‍රදේශයට අපි කියන මොකද්ද? වෘත්ත ඛණ්ඩයක් කියලා. කුඩා නිසා මේක අපි කියන මොකද්ද? සුළු වෘත්ත ඛණ්ඩය. ඒක මේ ජායයේ විශාල කොටසනේ වටවිශ්ව ප්‍රදේශයට අපි කියන මොකද්ද? මහා වෘත්ත ඛණ්ඩය. right. එහෙනම් වෘත්ත ඛණ්ඩයක් කියන්නේ මොකද්ද පුතේ? වෘත්ත ඛණ්ඩයක් කියලා නම් මොකද්ද කියන්නේ? ඡාප කොටසකනේ ජායකනේ වට වෙච්ච ප්‍රදේශය. පැහැදිලිද? right. අපි ලියමු මේක. ලියන්න පුතේ. වෘත්ත ඡාප කොටසකින් හා පුතේ කට් වුණාම ආයෙ ඇඩ් වෙන්න. තව විනාඩි දෙකකින්. එතකොට අපි තව එක ලින්කින් අන්තිම අවසන් වෙනවා. ඒ කියන්නේ එතනින් ඉඳලා විනාඩි 40ක් මධ්‍ය පැත්ත. සුළු වෘත්ත කොටස right. වෘත්ත ඡාපයෙන් හා ජායකින් වටෝපදේශ වෘත්ත ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. හරි මේ ගැන ගන්න දෙයක් ගන්න. හරි. දැන් ඊගාව ලින්ක් එක පටන් ගත්තට පස්සේ අපි ඔයගොල්ලන්ගේ මයික් ඕෆ් කරන්න නැත්නම් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. දැන් කට් වුණාට පස්සේ ආයෙත් වෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕන ප්‍රශ්නයක් කතා කරන්න අවස්ථාව තියෙනවා. ඔයගොල්ලන්ගේ ඕනම දෙයක් අහන්න පුළුවන්. හරිද? හරි. තව පොඩ්ඩක් කට් කරපුවා එතන මේක ඇඳන ලස්සන ලියා ගන්න. වෙනත් කෝණයක් ඔස්සේ ඒක නවල වෙනත් ඔස්සේ අර නවලයි දිග්ගාසන නැත්නම් මෙන්න මේ ලක්ෂණ දෙක හවුත් ඉතින් තමයි කියන්නේ මොකද්ද කේන්ද්‍රය කියලා. වැරදිද නේද? අන්න ඒකට අපි මොකක්ද දෙනම් කේන්ද්‍රය කියලා.
right එහෙනම් අපි නම් කේන්ද්‍රය කතා කරන්නේ හොයාගන්නේ හරිද right දැන් ඊට පස්සේ එන අද මාතෘකාව ලියන්න දැන් ඔයගොල්ලෝ ගෙදරට තමයි ඉන්නේ විශේෂ මේක අභ්‍යාස කරන්න වෙන 90 පිටුවේ තියෙන්නේ අපි දැන් ඊට පස්සේ මාතෘකාව කතා කරනකොට කේන්ද්‍රික ඛණ්ඩය ගැන දැන් වෘත්ත ඛණ්ඩය අපි කතා කරා ඒ පටලව ගන්න එපා ඒ වගේ වෘත්ත ඛණ්ඩය අපි කතා කරා දැන් කේන්ද්‍රික ඛණ්ඩය ගැන කතා කරන්නේ එයි මේවා වෙනම කතා කරද්දී දැන් මේ අපි මේ කතා කරන දේවල් හරිද ඉදිරියේදී දැන් ලබන අවුරුද්දෙන් පස්සේ මේවා ඔක්කොම ඔයගොල්ලෝ හරියට දැනගෙන ඉන්න ඕනේ මොකද හේතුව අර ජ්‍යාමිතිය කියලා වෙනම පටන් ගන්නවා ප්‍රමේයයන් වගේ. හරිද? මේ ප්‍රමේයයන් වලට අවශ්‍ය කරන මූලික දැනුම තමයි මේ වෙද්දී දෙන්නේ. දැන් 9 10 11 ළමයි කියනවා ජ්‍යාමිතිය අමාරුයි කියලා. අමාරුයි කියලා කියන්නේ මොකද මේ මූලික දැනුම හරියට නැති ඇත්තේ. මූලික දැනුම හරියට නැතුනම මොකද වෙන්නේ ඒගොල්ලෝ ජ්‍යාමිතිය අමාරුයි කියලා කියනවා. ඉතින් දැන් මේවා ඕගොල්ලෝ හරියටම ඉගෙනගෙන තියෙනවා නම් අපිට 9න් පස්සේ ජ්‍යාමිතිය කිසි ප්‍රශ්නයක් නෑ. අද ඒ නිසා හරියට ඉගෙන ගන්න. හරිද? අපේ පන්ති වලදී අනවශ්‍ය විහිළු ඊට පස්සේ පාඩමෙන් පිට දේවල් කතා කරන වඩුයි පුතේ ඒක සමහරට ඔයගොල්ලන්ට නීරස දන්නෙත් නෑ මටත් පුළුවන් ඉතින් බයිලක ගහින්න මේකනේ ඒ වුණාට අපිට ඕනේ පුළුවන් තරම් වැඩිපුර වැඩ ප්‍රමාණයක් කරන්න ඒ නිසා අපි වැඩ කරමු පුළුවන් තරම් මොකද හේතුව ඔයගොල්ලන්ට මේ දවස්වල ඕන තරම් බයිල් එහෙම අහන්න පුළුවන් නේද ටීවී එක දාගත්තා නම් දේශපාලනඥය සහ තාත් පිරිස් කියන ඒවා නේද ඒ නිසා අපි පන්තිය තුලදී අපි වැඩ හරියට කරගෙන යමු නේද හොඳයි දැන් එතකොට එහෙනම් මොකද්ද මේ දේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ එලයි බලමු. හරිද? අනිත් බලමුද මෙතන තියෙනවා වෘත්ත ජාපයක්. වෘත්ත ජාපයක් තියෙනවා මෙතන. හරිද? මේ වෘත්ත ජාපයයි මෙන්න මේ අරයන් දෙකක් අඳින උද්‍යාප දෙක වල. මේවට කියන අපි අරයනේ. මේ අරයන් දෙකක් අඳින්න. දැන් මෙතන මේ යන්නේ අරයන් දෙකක්. හරිද? අරය. ඒ කේන්ද්‍රයේ ඉඳලා මේ වෘත්තය අඳින දුර අරය කියලා අපි දන්නවනේ නේද? අරයන් දෙකක් යනවා. right. හරිද? එතකොට මෙන්න මේ වෘත්ත ජාපයේ මෙන්න මේ අරයන් දෙකේ වට වෙච්ච ප්‍රදේශය අපි කියන මොකද්ද පුතේ? කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. මොකද අපි කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියනවා. තේරුණාද? කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියනවා. අරයන් දෙක කියන්නේ ඔක්කොම අපේ වටවෙච්ච ප්‍රදේශ තමයි අපි කියන්නේ මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. මුක්ත ජාපයයි අරයන් දෙකයි. මොන අපි මේක පාඩ කරලා වෙන්නන්නත් පුළුවන්. තේරුණාද? මේ කොටස අපි කියන මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක්. ඒක හොඳට වල තියන්නේ. කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මොකද්ද කියලා අහුවොත් අරයන් දෙක කියන සෞඛ්‍ය ජාපයේ වට උපදේශය. right ලියන්න. ලියන්න පුතේ. ලියන්න. අරයන් දෙකකින් සහ වෘත්ත ඡාපයකින් වට වූ ප්‍රදේශ කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. හරි එතන මේ කැලේ කේන්ද්‍රික ඛණ්ඩය කියන වගේම මෙන්න මේ කෝණයට අපි නමක් කියන විශේෂ නමක්. ඒකට අපි කියන මොකද්ද? මේක කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කියලා. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කියලා. අපිට මේ කෝණය ආශ්‍රිත සමහර ක්‍රමයන් වෙනවා. තේරෙනවද? right. යාගෙන නම් දැන් මේ රූප සටහන අඳගෙන ලස්සනට මේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. වැදගත් ඉක්මන් කරන්න. හරිද? හරි. right.
දැන් අපි එහෙනම් බලමු කියලා තින්නේ මොනවද කියලා. දැන් ඔයගොල්ලෝ තනියෙන් උත්තර දී ගන්න. ඔයගොල්ලන්ට මේකට මැසේජ් දාන්න අමාරුයි නම් දැන් තනියෙන් හරි උත්තර දී ගන්න. දැන් ඔයගොල්ලෝ මෙච්චර ගත්ත දැනුම හරියද කියලා බලත හැකියි අපිට. ගැලපෙනවද? හරියට අරන්ද? ඒ ඔක්කොම ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. හරි පළවෙනි එක බලන්න පුතේ. ඉංග්‍රීසි අක්ෂර වලින් දක්වා ඇති දේ හැඳින්වීමට වඩා සුදුසු නම දී ඇති වචන කාණ්ඩයේ තෝරා ලියන්න. ඉංග්‍රීසි අක්ෂර වලින් දක්වා ඇති දේ හැඳින්වීමට වඩා සුදුසු නම දී ඇති වචන කාණ්ඩ තෝරා ලියන්න. හරි? දැන් පළවෙනි එකේ තියෙන පුතේ ඒ රතු පාට ඉරක් ගහලා ඒ කියලා අකුරක් දාලා. ඒ මොකද්ද එතකොට ඒක? අපි ඒ වලට මොකද්ද දාන්න ඕනේ? සුදුසුම වචනේ. මොකද්ද පුතේ? ඒ කියන්නේ වෘත්තය මත වෙඩි ලක්ෂණයක් යා කරපු රේඛාවනේ. අපි එන එකට කියන්නේ මොකද්ද? ජාය කියලා. right? එහෙනම් ඒ කියන්නේ පුතේ මොකද්ද? ජාය. පැහැදිලි නේද? ඒ කියන්නේ ජාය. ඊට පස්සේ දෙවෙනි රූපෙ පුතේ B කියලා නම් කරලා දිනවා වෘත්තයක පරිධියෙන් කොටස එක් කොටසක් කඩේරකින් තියෙනවා B කියන කොටස කඩේරකින් තියෙනවානේ. එතකොට එහෙනම් පරිධියෙන් කොටසක් එතන තියෙන්නේ මොකද්ද පුතේ? පරිධියෙන් කොටසක් තියෙන්නේ. හරි පරිධියෙන් කොටසක් තියෙනවා අපි ඒකට කියන්නේ මොකද්ද පුතේ? පරිධියෙන් කොටසක් තියෙනවා අපි ඒකට කියන්නේ මොකද්ද? වෘත්ත ඡාපයක් කියලා. B කියන්නේ එන වෘත්ත ඡාපයක්. හරි ඊට පස්සේ පුතේ ඔන්න C කියලා අකුරක් දාපු තැනක් තියෙනවා. නේද? C කියලා අකුරක් දාපු තැනක් තියෙනවා. එතකොට C අකුරින් හැඳින්වෙන්නේ මොකද්ද? C අකුරෙන් හැඳින්වෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. අරන් දෙක අතර කෝණයනේ තියෙන්නේ. එහෙනම් ඒකට අපි කියනවා මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කියලා. හරි ඊට පස්සේ D අකුරෙන් හැඳින්වෙනවා මොකද්ද? D අකුරෙන් හැඳින්වෙන්නේ පුතේ අර ජායකින් වෙයි පාට කරලා තියෙන්නේ නේද? ජායකින් වෙයි උත්ත ඡාපයෙන් වට වෙච්ච ප්‍රදේශයක්. D අකුරෙන් හැඳින්වෙන්නේ. ජායකින් උත්ත ඡාපයෙන් වට වෙච්ච ප්‍රදේශයට අපි කියනවා නමක් මොකද්ද පුතේ? කියන නම ජායකින් වෙයි උත්ත ඡාපයෙන් වට වෙච්ච ප්‍රදේශයට අපි කියන නම මොකද්ද පුතේ? D අකුරෙන් හැඳින්වෙන්නේ. මොකද්ද ඒකට කියන්නේ? අපි ඒකට කියනවා පුතේ මොකද්ද? වෘත්ත ඛණ්ඩයක් කියලා. වෘත්ත ඛණ්ඩයක්. මේකට කියනවා වෘත්ත ඛණ්ඩයක් කියලා. ලියාගන්න වෘත්ත ඛණ්ඩය. හොඳයි. ඊගාවට පස්වෙනි එක බලන්න ඊගාවට. පස්වෙනි එකේ පුතේ E අකුරෙන් හැඳින්වෙන්නේ කුමක්ද? මොකද පුතේ මේ E අකුරෙන් හැඳින්වෙන්නේ? පුතේ හොඳට මතක තියාගන්න මෙතන අරයන් දෙකක් තියෙනවා. ඒක වෘත්ත ඡාපයකුත් තියෙනවා. පාට කරලා තියෙන කොටස. එහෙනම් අරයන් දෙකේ වෘත්ත ඡාපයෙන් වට වෙච්ච ප්‍රදේශයක් තියෙන නේද පුතේ? ඒකට අපි මොකද්ද කියන නම? අරයන් දෙකේ වෘත්ත ඡාපයෙන් වට වෙච්ච ප්‍රදේශෙට කියන නම මොකද්ද පුතේ අපි? අපි ඒකට කියනවා පුතේ E අකුරෙන් හැදින්න අපි ඒකට කියනවා මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. විශාල කේන්ද්‍රික ඛණ්ඩය කියලා කිව්වත් හරි ඒක නේද? අපි ඒකට කියනවා මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. එතකොට මේ කුඩා කෑල්ල වගේම විශාල කෑල්ලක් තියෙන්න පුළුවන් එහෙම නේද? දැන් සුළු වෘත්ත ඡාපයෙන් මට වෙච්ච ප්‍රදේශයක් කේන්ද්‍රික ඛණ්ඩයක් තමයි. ඒක මහා වෘත්ත ඡාපයෙන් මට වෙච්ච ප්‍රදේශයක් කේන්ද්‍රික ඛණ්ඩයක් තමයි. එහෙනම් ඒකට අපි කියනවා මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩය කියලා. හරි. ඊට පස්සේ F වෘත්ත ඡාපයක්. ඒක පේනවනේ දැන්. දැන් කියන්න දෙයක් නැහැ නේද? වෘත්ත ඡාපයක් කියන්නේ. හරි. ඊට G කියන්නේ මොකද්ද? වෘත්ත ඡාපය කියනුයි ජායකින වට වෙච්ච ප්‍රදේශය. ඒක මොකද්ද පුතේ? සුළු වෘත්ත ඛණ්ඩය. සුළු වෘත්ත ඛණ්ඩය. සුළු වෘත්ත ඛණ්ඩය. හරි. ඊට පස්සේ 8 වෙනි එක බලන්න පුතේ 8. ඒකේ බලන්න 8 වෙනි එකේ H කියලා අකුරක් තියෙන්නේ. මොකද්ද මේ H අකුරෙන් හැදින්වෙන්නේ? මොකද්ද පුතේ? අරයනේ. වෘත්තය අරයනේ. එහෙනම් K අකුරෙන් හැදින්වෙන්නේ මොකද්ද පුතේ? K අකුරෙන් හැදින්වෙන්නේ පුතේ විස්කම්භය. අර දිගටම තියෙන රේඛාව ඒක අනිත් සබ්ජෙක්ට් කියන මොකද්ද පුතේ? විස්කම්භය කියලා. right? පල්ලෙහාය වචන ටික දීලා තියෙනනේ ඒක ඔයගොල්ලෝ තෝරගන්න ඕනේ. ආරයක්
කේන්ද්‍රික ඛණ්ඩයක්, ජායක්, වෘත්තජාපයක්, සුළු වෘත්ත ඛණ්ඩයක්, මහා වෘත්ත ඛණ්ඩයක් නේද? ඊට විස්කම්භයක්, මහා ඡාපයක්, කේන්ද්‍රික ඛණ්ඩයක්. හරි. අර B කියන එක මහා ඡාප කොටස වෘත්තජාපයක් කියලා අපි දාගත්ත එක මහා ඡාපයක් කියලා මේක දීලා තියෙනවා. කමන්න එක මහා ඡාපය කියලා දාගන්න. ඊට පස්සේ සුළු ඡාපයක් කියලා තමයි F කියන එක එන්නේ. නේද? right. ඒක දීලා තියෙන හැටියට. හොඳයි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය. හරි. ඒක සම්පූර්ණයෙන් කියවන්න ඕනේ. ඉස්සෙන් සම්පූර්ණ කරන්න තියෙන්නේ. මුලින්ම තියෙන මොකද්ද මෙන්න මෙහෙම එකක්. වෘත්තයේ කේන්ද්‍රය සහ වෘත්තය මත පිහිටි ඕනෑම ලක්ෂයක් යා කිරීමෙන් ලැබෙන රේඛා ඛණ්ඩය වෘත්තයේ හරි මොකද්ද? කේන්ද්‍රයයි වෘත්තය මත පිහිටි ඕනෑම ලක්ෂයක යාගෙන රේඛාව. වෘත්තය මොකද්ද? අපි ඉගෙන ගත්තා නේද? මොකද්ද? ඔය තියෙන්නේ දැන් H ඔගේ උඩ තියෙන රූපේ දිහා බලනකොට අටවෙනි රූපේ ඒකේ තියෙන්නේ ඒ වගේ එකක් තමයි. මොකක්ද තියෙන්නේ? කේන්ද්‍රයයි වෘත්තය මත පිහිටි ලක්ෂයක යා කළා. H කියන්නේ මොකද්ද එහෙනම්? අරයක් නේද? වෘත්තයේ අරය ලෙස හැඳින්වේ. එහෙනම් මාතෘකා දානවනේ මොකද්ද? වෘත්තයේ අරය ලෙස හැඳින්වේ. වෘත්තයේ අරය ලෙස හැඳින්වේ. හරි. එතකොට අපි යට බලමු ඊට පස්සේ. බලන්න පුතේ ඊට පස්සේ වෘත්තේ ජාය අතුරින් දිගින් වැඩිම ජාය වෘත්තේ. right. වෘත්තේ ජාය අතුරින් දිගින් වැඩිම ජාය වෘත්තේ මොකක් කියලාද අපි කියන්නේ? මොකද්ද කියන්නේ අපි ඒකට? මම මේ වචන වලින්ම දුන්නා ඔයගලන්ට නෝට් එකේ නේද පුතේ? වෘත්තේ ජාය අතුරින් දිගින් වැඩිම ජාය. දිගින් වැඩිම ජාය මොකද්ද පුතේ? වෘත්තේ. වෘත්තේ මොකද්ද? විස්කම්භය වේ. වෘත්තේ ජාය අතුරින් දිගින් වැඩිම ජාය වෘත්තේ විස්කම්භය වේ. වෘත්තේ විස්කම්භය වේ. හරි. ඊට පස්සේ පුතේ ඊට පස්සේ කියන මොකද්ද? වෘත්තේ විස්කම්භය මිලිමීටර් 200යි නම් එහි අරය ඔයා දන්නව මොකද්ද? හරියටම විස්කම්භයේ භාගයයි අරය කියන්නේ. එහෙනම් මිලිමීටර් 200යි නේ එකෙන් භාගය කීයද? මිලිමීටර් 200යි කියන්නේ ඔයා ඒක හදා ගන්න ඕනේ. මිලිමීටර් 200යි කියන්නේ ඔයා දන්නවා 200යි මිලිමීටර් කිව්වට පස්සේ සෙන්ටිමීටර නම් කීයද? ඔයා දන්නවා මිලිමීටර් 10ක් තමයි සෙන්ටිමීටර එකක් වෙන්නේ. 1 සෙන්ටිමීටර වෙන්නේ. එහෙනම් 10 බෙදුවාම සෙන්ටිමීටර ගන්නවා කියන්නේ 20යි සෙන්ටිමීටර. එහෙනම් විස්කම්භයේ මිලිමීටර් 20 සෙන්ටිමීටර 20යි. එහෙනම් අරය සෙන්ටිමීටර කීයද පුතේ? ඒකෙන් භාගයයි. ඒකෙන් 10යි. ඔතන හිස්තන්ට වෙනවනේ නම් කීයද පුතේ? 10. හරි අවබෝධයෙන් කරන්න ඕනේ. විස්කම්භයේ මිලිමීටර වලින් දීලා තියෙන්නේ. ඒක සෙන්ටිමීටර කර ගන්න ඕනේ. එතකොට මේක 10න් බෙදුවම සෙන්ටිමීටර ගන්න වෙනවා 20යි කියලා. 20න් භාගයක් තමයි අරය කියන්නේ. 10. හරි. ඊට පස්සේ ඊගාව ගාන වෘත්තේ ජායකින් සහ ඡාප කොටසකින් මායම් වූ කොටසක්. වෘත්තේ ජායකින් සහ ඡාප කොටසකින් මායම් වූ වෘත්ත කොටසක්. ජායකිනුයි ඡාප කොටසෙන් මායම් කොටස අපි කිය මොකද්ද පුතේ? අපි දැන් ලිව්වා මේකට කලින්. මොකද්ද ලිව්වේ අපි? වෘත්ත ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. වෘත්ත ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. හරි. වෘත්ත ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. ඊට පස්සේ මොකද කියන්නේ? වෘත්තයක අරයන් දෙකකින් සහ ඡාප කොටසින් මායම් වූ අරයන් දෙකකින් හා ඡාප කොටසින් මායම් ප්‍රදේශ මොකද අපි කියන්නේ? කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හැඳින්වේ.
හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම කතාවක් කියන පුතේ තුන්වෙනි ප්‍රශ්නය. රූපයේ දක්නට ඇති වෘත්ත ඛණ්ඩ නම් කරන්න. හරිද? එතකොට සුළු වෘත්ත ඛණ්ඩය පාට කරන්න. එතකොට පුළුවන් නේද? වෘත්ත ඛණ්ඩ නම් කරන්න ඕනේ. දැන් ඔතනදී අර අකුරක් තියෙන හින්දා අපිට කියන්න පුළුවන් සුළු වෘත්ත ඛණ්ඩය කියන්නේ PQR කියන්නේ සුළු වෘත්ත ඛණ්ඩයක්. හරිද? PQR සුළු වෘත්ත ඛණ්ඩයක්. PSR මොකද්ද පුතේ? මහා වෘත්ත ඛණ්ඩයක්. එහෙනම් ලියන්න සුළු වෘත්ත ඛණ්ඩය මහා වෘත්ත ඛණ්ඩය ලියන්න. PQR සුළු වෘත්ත ඛණ්ඩය PSR මහා වෘත්ත ඛණ්ඩය. දැන් සුළු වෘත්ත ඛණ්ඩය පාට කරනවා. එතකොට PQRS කියන ප්‍රදේශය පාට කරන්න පුතේ. යට තියෙන්නේ ඒ ප්‍රදේශය පාට කරන්න. පැහැදිලි නේද? හරි. පුතේ පස්වෙනි ප්‍රශ්නෙට පොඩ්ඩක් කියන්න. පස්වෙනි ප්‍රශ්නය. හරි. දැන් පස්වෙනි ප්‍රශ්නේ අපි ඔයගොල්ලෝ ඉතුරුව මම දැන් කරේ නැතුණාට ඉතුරුව ඔයගොල්ලෝ කරන්න පුතේ. ඔයගොල්ලන්ට ඒ ඇඳලා කියලා කරන්න තියෙන දේවල් කරන්න මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට කියා දෙන්න දෙයක් තියෙන දැන් තමයි පොඩ්ඩක් ගත්තේ. හරිද? රයිට්. ඒකේ කියනවා අඳුරු කර ඇති කොටස රූපය අඳුරු කර ඇති කොටස හඳුන්වන්නලු. හරිද? හඳුන්වන්නලු. අඳුරු කර ඇති කොටස හඳුන්වන්නලු. මොකද්ද අපි ඒකට හඳුන්වන්නේ? XOY කේන්ද්‍රික ඛණ්ඩය කියලා කියන්න පුළුවන්. XOY කේන්ද්‍රික ඛණ්ඩය. නේද? කේන්ද්‍රික ඛණ්ඩය කිව්වත් හරි. හරිද? XOY කේන්ද්‍රික ඛණ්ඩය. දැන් අපිට කියන්න පුළුවන් XY වෘත්තජාපේනොත් OX OY අරයන් වල වට වූ ප්‍රදේශය. හරි. එම කොටසේ මායිම් වෙන වෙනම ලියන්නලු. මායිම් ටික වෙන වෙනම ලියන්නලු. එතකොට වෘත්තජාපය මොකද්ද පුතේ? වෘත්තජාපය XY කියලා ලියන්න. වෘත්තජාපය XY. හරිද? right. ඊට පස්සේ අරය OX. ආය අරය OY. අන්නේ වෙන වෙනම ලියන්න ඕනේ. XOY කෝණය හැඳින්වෙන නම මොකද්ද? XOY කෝණය හැඳින්වෙන නම මොකද්ද පුතේ? අපි ඒකට නමක් කියන මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩය